ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසෙක්වා ඔබ සමගද වනසෙක්වා. සුවිශේෂක මතයතුමන් විසින් දියන ලද දේවාක්‍ය නම් මෙසේය. ස්වාමිනී ඔබ වහන්සේට මහිමය වේවා. විනයධරයනි පරිසිවරුනි කෛරාටිකයන් වූ ඔබට වන විපතක මහත. මන්ද ඔබ හුණුගා සුදු කළ සුහුන් ගෙවලට සමානය. ඒවා පිටතින් ශෝභනව පෙනුනත් ඇතුළත මලවුන්ගේ ඇටකටුවලින්ද සියලු ආකාර කැලිකසලවලින්ද පිරි තිබේ. එලෙසම ඔබත් මිනිසුන් අභිමුවෙහි පෙනුමට පිටතින් සිල්වත්වය. ඒත් ඇතුළතින් කුහක කමින් හා දාමරික කමින් පිරී සිටින්නහුය. විනයධරයනි පරිසිවරුනි කෛරාටිකයන් වූ ඔබට වන විපතක මහත. මන්ද ඔබ දිවැසිවරුන්ට සොහොන් ඉදිකොට සිල්වතුන්ගේ සොහොන් කොත් අලංකාර කරමින් අපේ මුතුන් මෙත්තන් ජීවත්ව සිටි කාලයේදී අපිත් සිටියමු නම් දිවැසිවරයන් මැරීමට අපි සහාය නොවන්නෙමුයි කියන්නහුය. මෙසේ ඔබ දිවැසිවරයන් මැරූ අයගේ පුත්‍රයන් බව ඔබම පිළිගන්නහුය. එබැවින් ඔබගේ මුතුන් මෙත්තන් පටන් ගත්දය ඔබ දැන් නිමාවට පත් කරන්න. ස්වාමීන් වහන්සේගේ ජීවනදායක සුභාරංචි නම් මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. මගේ ආදර ප්‍රේමාන්තයනි අපි මෙනෙහි කරා දවස් දෙකකට කලින් කෛරාටිකයන් කියන වචනය ග්‍රීක භාෂාවේ එන්නේ නළුවා කියන වචනයෙන්. ඒ කියන්නේ අපි බාහිරව වෙන දෙයක් කරනවා කියද්දී. ජීවිතයේ කෛරාටිකයි කියලා කියද්දී සමහර වෙලාවට ඔන්ලයින් පූජාවත් නිකන් කෛරාටික පූජාවක් වගේ සමහර වෙලාවට. ඒ කියන්නේ දැන් ඔන්ලයින් ඔබට පූජාව පේන්නේ මේ කැමරා දෙකකින් නේද? එතකොට කැමරා දෙකෙන් පූජාව තමයි. නමුත් කැමරා දෙකෙන් අපි සාමාන්‍ය පූජාව තියනට වඩා කැමරා දෙකක් දාගෙන පූජාව තියද්දී දැන් අපි හිතමු මම වතුර එක බොන වෙලාවට අමිල ටක් ගාලා වෙන එකක් දානවා. නැද්ද? එහෙම මම කියලා තියෙන පුතා දාන්න කියලා. නැත්තම් ඒ වගේ අපි වහනවා. එතකොට දැන් මෙතන වචනේ වැටෙනකොට වචනේ කියවන අතර වාරේ ඒවා ගීතිකා කණ්ඩායමට හරි දරුවෙක්ට වචනේ කියවන්න කියලා මම වතුර උගුරක් බොනවා. තේරුණාද කියන එක? දැන් එක්තරා විදිහක ඒකත් කෛරාටිකකමක් තමයි නැද්ද? නෑ මම ප්‍රේමවන්තයනි. ඉතින් ඔර්ලෝසුව බැඳගෙන ඉන්නේ මේ පැත්තටනේ. බට්ට ඉන්න මේ පැත්තේ නෙමෙයි මේ පැත්තේ ඉන්නේ. ඇයි මේ පැත්තේ ඉන්නේ? සද්ද නැතුව ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා කියද්දී වෙලාව බලන්න පුළුවන් මට. තේරුණාද කියන එක? ඒක එක්තරා විදිහක කෛරාටිකකමක් තමයි. නමුත් උන්වහන්සේ මේ කතා කරන කෛරාටිකකම මගේ ප්‍රේමවන්තයනි මහා ජරා කුහකකමක් එක්ක එන කෛරාටිකකමක්. කුහකකමක් එක්ක එන කෛරාටිකකමක්. ඒ කියන්නේ ඒ ජීවිත සම්පූර්ණයෙන්ම ඒ ජීවිත වහගත්ත තැනක වහගන්නවටත් වඩා වහගෙන වෙන දෙයක් පෙන්නනවා කියන තැනක. ඒකයි අපි හැංගෙන චරිතය ඉන්නවනේ. උන්වහන්සේට තිබුණා ඒ වගේ කමක් ගන්න. ඇත්ත හංගගෙන වහගෙන ඉන්න චරිතය ඉන්නවා. මොකද උන්වහන්සේ ඒ අයට නෙමෙයි කියන්නේ කෛරාටිකයෝ කියලා. උන්වහන්සේ කතා කරන්නේ නළුවන්ට. ඒ කියන්නේ මොකක්ද? එකක් වහගෙන එකක් පෙන්නන චරිත මගේ ප්‍රේමාන්තනේ. මෙතන තමයි උන්වහන්සේ කියන්නේ පරිසිවරුනි විනයධරයනි කෛරාටිකයන් වන ඔබට වන විපතක මහත. මගේ ප්‍රේමාන්තනේ එතන නායකත්වයක් එක්ක අපි එකයි මෙනයි කරේ. නායකත්වයක් එක්ක ස්වාමින් වහන්සේ දෙන වගකීමේදී ඔබ දිහා බලාගෙන ඉන්න පිරිසක් ඉන්නවා. ඒ පිරිස අනාථ වෙනවා ඔබගේ ජීවිත ප්‍රෝඩාවත් එක්ක. ඒක උන්වහන්සේ අද ගැඹුරින් අපට කතා කළ කියන දේ. ඒ කියන්නේ උන්වහන්සේට වැඩක් නැහැ. උන්වහන්සේට වැඩක් නැහැ එළියෙන් කතා කරන දේ. මතතුමාගේ 7 වෙනි පරිච්ඡේදයේ 21 වෙනි වගන්තිය උන්වහන්සේ කියන්නේ ඒකයි. රිලේෂන්ෂිප් එකක් නැතුව අපි කරන දේ වැඩක් නැහැ. උන්වහන්සේ කතා කරලා කියනවා මගේ පියාණන් වහන්සේගේ ස්වර්ගයේ වැඩවසන මගේ පියාණන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන අය මිස ස්වාමිනී යයි කියන සියල්ලෝම ස්වර්ග රාජ්‍යයට ඇතුළු නොවන්නෝය.
මම ඒ දවසේදී බොහෝ දෙනෙක් ස්වාමිනී අපි ඔබේ නාමයෙන් දිවස් වැටෙනු කීමුද? ඔබගේ නාමයෙන් ප්‍රබල ක්‍රියා දුෂ්ටාත්මයන් දුරු නොකළමුද? ඔබගේ නාමයෙන් නොඑක් ප්‍රබල ක්‍රියා නොකළමුදයි මට කියනු ඇත. එවිට මම කිසි කලෙක ඔබ නොහැඳින්නෙන්නේ නෙමෙයි. දුදනෙනි මා වෙත නහක්ව යන්නේයි ඔවුන්ට කියන්නේ නේ. මගේ ප්‍රේමන්තයනි ස්වාමීන් වහන්සේ එතනටයි කැමති නැත්තේ. පර්ෆෝම් කරන එක නෙමෙයි. පර්ෆෝම් කරන්නත් බෑ හරි කනෙක්ෂන් එකක් නැතුව. කනෙක්ෂන් එක නැහැයි කියලා කියද්දි එතන පර්ෆෝම් කරන්න විදියක් නැහැ. මගේ ප්‍රේමන්තයනි ඒ කියන්නේ මේ ෆෑන් එක ගන්න. මේ ෆෑන් එක ගන්න. දැන් මේ ෆෑන් එක වැඩ කරනවා. මේ ෆෑන් එක වැඩ කරනවා හරි. ඊට පස්සේ මේ ෆෑන් එක වැඩ කරන්නේ කනෙක්ෂන් එකෙන්. මම මේ කනෙක්ෂන් එක ඔෆ් කරයින් පස්සේ ඒත් කැරකෙනවා නේ. ඒත් කැරකෙනවා. කැමරා එක හරවන්න ඕනේ මෙතන තියන්නද? කැරකෙනවා. තාම කැරකෙනවා. තාම කැරකෙනවා. හැබැයි කනෙක්ෂන් එක නැහැ. කැරකෙනවාට හුලං නැහැ. කැරකෙනවා. හැබැයි ෆෑන් එක කැරක්කෙනවා. දැන් තමයි නතරුනේ. එතකම්ම කැරකුණා. මගේ ප්‍රේමවන්තයනි ඒ වගේ ඔබගේ මගේ ජීවිත පරිසිවර විනයදර ජීවිත හරි වැඩ වෙනවා වැඩ කරනවා. හැබැයි කොච්චර උන්වහන්සේගේ අරමුණේද? කොච්චර අරමුණේද අපි ඉන්නේ? ඒක මහා පැහැදිලි ප්‍රශ්නයක්. ඒ නිසා අපි කරන අර පුංචි ලොසින්ජර 2.50 වැඩත් එක්ක හරි සන්තෝෂයි. ඉතින් මිනිස්සු එහෙමෙන් ප්‍රසිද්ධිය දෙද්දී පුම්බලා උඩ තියද්දී මුරුංගාතු වල තිය හරි සන්තෝෂයි. ඒ කියන්නේ මම උන්වහන්සේ ඉස්සරහා උන්වහන්සේ මගෙන් බලාපොරොත්තු වෙන දේත් එක්ක මම මොනවද කරන්නේ? කොම්පිට්ටු හදන්නේ. උන්වහන්සේ දේව රාජ්‍යයක් හදන්න කියද්දී අපි කොම්පිට්ටු හදලා හරියනවද? මගේ ප්‍රේමන්තනේ කොම්පිට්ටු හදන්නේ. කොම්පිට්ටු හැදින්නක් තමයි. ඉතින් අර බාලාංශ කට්ටිය කොම්පිට්ටු දැකලා හරි සන්තෝෂයි. චෝක් පිට්ටු තේරුණාද කියන්නේ හරි ලස්සන ස්වීට් කොම්පිට්ටු එක එක හැඩවල කොම්පිට්ටු මගේ ප්‍රේමන්ත කිසිම පදනමක් නැති තැනක එනිසා උන්වහන්සේ කතා කරලා කියන්නේ කෛරාටිකයන් ඔබ වන විපතක මහත අතුලාන්ත ගනුදෙනුවක් නැතුව එල්ලියේ ආටෝපයක ප්‍රෝඩාවක ගනුදෙනු කරන විදිය උන්වහන්සේ වචනේ කතා කරලා කියනද සුවිශේෂ ගන්න විනයදරයනි පරිසිවරුනි කෛරාටිකයන් වන ඔබට වන විපතක මහත මන්ද ඔබ සුදු හුණුගා සුදු කළ සොහොන් ගෙවල් වලට සමානය. හරිම ලස්සන ඉමේජ් එකක් මගේ ප්‍රමාන්තනේ. හරිම ලස්සන ඉමේජ් එකක්. සොහොන් ගෙයක් සුදු හුණු ගහපු. මේකේ ඇතුලේ තියෙන මිනි කුණු පණුව කඳ ඒ කියන්නේ කුණු වලත් මිනි කුණේ ගඳ මගේ ප්‍රේමන්තනේ තරන්න පුළුවන් කඳක් නෙමෙයි. මේ අනිත් සත්තුන් ගන්න මැරිලා මීයෝෙන් මැරිලා අත්දැකීම් ඇතිනේ. මී කුණු වගේ නෙමෙයි මිනි කුණු. මී විතරනේ මේ මිනිනේ. තේරුණාද කියන්නේ මිනි කුණු කියන්නේ ඒ වගේ ගඳක්. කියන්නේ අර සෝන් ගයක්. ඒතර එළියේ සුදු කළ හුණු ගාලා සුදු කළ සෝන් ගයක් වගේ. ඒ කියන්නේ මගේ ප්‍රේමන්තනේ ඇතුලේ කුණු ගොඩක්. ඒ මත ඇවිදින අය දන්නේ නැතුව ඇවිදින්නේ කියලා කියනවා. ඒතර ගොඩාක් වෙලාවට වරි වෙන්නේ එළියේ ප්‍රතිරූපය. ඒක තමයි ජේසුස් තිත්ත. සෝනටත් වඩා තිත්ත සුදු වුණු ගාන එක. ඒ හරි වරීඩ් අනිත් අය මං ගැන මොනවද හිතන්නේ? Who am I? මම කවුද? සමහර අය I am what I have. ඒ කියන්නේ මම කවුද? MBBS BTH තේරුණාද කියන එක? ඒ කියන්නේ BMW තේරුණාද කියන එක? Prado ඉතින් තියෙන ඒක හරි වැදගත් තේරුණාද කියන එක? මොකද මම තමයි මට තියෙන දේ. සමහර අයට I am what others think about me. මම ඇවිල්ලා අනිත් අය මං ගැන කියන දේ අනිත් අය මාව දකින විදිය. මගේ ප්‍රමාන්තනේ ප්‍රතිරූපය අතිශයෙන් වැදගත්. ප්‍රතිරූපය අතිශයෙන් වැදගත්. ඒ නිසා මොකක්ද වැදගත්? ඒ කියන්නේ ජීවිතයේ යථාර්ථය නෙමෙයි ප්‍රතිරූපය වැදගත්. අනිත් අපි හැමෝටම ප්‍රතිරූපයක් තියෙන්න ඕනේ. පිස්සු පිහට්ටු වගේ හැසිරෙන්න බෑ මගේ ප්‍රමාන්තනේ.
අනිත් අය මොනවද මං ගැන හිතන්නේ මට වැඩක් නැහැ අනිත් අය මට මොනවද කියන්නේ මම යන්න ගමන යනවා කියලා නිකන් ඔහෙ යන්න බෑ එනිකම් ඒ වගේ නිකන් මිස්ෆිට්ස් වෙන්න එපා සොසයිටි එකේ සමාජයේ හැමෝටම හැසිරෙන විදියක් තියෙනවා එටිකට් එකක් තියෙනවා සදාචාරයක් තියෙනවා සම්ප්‍රදායක් තියෙනවා එතන අපි ඒ විදියට හැසිරෙන්නට ඕනේ ඒ තැන්වල ඒ විදියට ඉන්නට ඕනේ ඒක ඇවිල්ලා තමුන්ගේ බුද්ධි මට්ටම තමුන්ට කැපිලා පේන්න ඕන නම් ඔය ගිහිල්ලා පිස්සු නටනට ඉන්න පුළුවන් අනිත් අය ඕන එකක් මං ගැන හිතුවා කියලා මගේ ප්‍රේමන්තේනේ ඒක ගැඹුරු අධ්‍යාත්මික ශුද්ධාත්මයන් ඔබට මෙහෙවනවා නම් ඔබ තැනකට අනිත් අය ඕනම තැනකට ඔබට කතා කරන්න තියෙනවා නම් ආසිසේ ෆ්‍රැන්සිස් තුමාට තමුන්ගේ කොන්ග්‍රිගේෂන් එක හදන්න පාප් වහන්සේ ගාවට ගිහිල්ලා කියවන්න ලියුමක් හදලා දුන්න වෙලාවේ ආසිසේ ෆ්‍රැන්සිස් තුමා බොහොම අමාරුවෙන් මේක කියවගෙන ගිහිල්ලා පස්සේ ශුද්ධාත්මයන්ව මෙහෙවනවා මේක නෙමෙයි මේ කොලේ විසි කරලා දාලා ආසිසේ ෆ්‍රැන්සිස් තුමා කෙලින්ම එයාව මෙහෙවන විදිහට කතා කරනවා පාප් වහන්සේ එයා ගාව දන ගහලා එයාගේ කකුල් දෙක ඉම්බෙනවා එවැනි මෙහෙවීමක් වෙනස් නමුත් නිකන් අලුත් නිකන් වෙනස් නිකන් අනිත්යට පේන්න ඒකත් ආටෝපයක් මගේ ප්‍රේමන්තේ. එනිසා සාමාන්‍ය පුද්ගලෙක් වෙන්න. ඔබ සමාජයේ හැසිරෙන විදියක් තියෙනවා. ඒ අනුව හැසිරෙන්න. ඒක වැදගත්. එතකොට ඒ තැනට ඔබ ඔබින විදිහට ඉන්න. ඒක ප්‍රඥාව. ඒ තැන්වලදී ඒක නෙමෙයි මේ කතා කරන්නේ. තනිකර බොරුවක්. ඒ කියන්නේ ඔබ දන්නවා ඇතුලේ කුණු තියෙන්නේ ඇතුලේ තියෙන්නේ ඒ දේවල් ඇතුලේ මිනි කුණු තියෙන්නේ ඔබ හැසිරෙන්නේ ඒක වහගන්න කොන්ක්‍රීට් එකක් දාලා ඔබ කොටක් හදලා සුදු හුණු ගාගා තේරුණාද කියන එක අනිත් අයගේ ફોකස් එක කොටට අරගෙන ඔබගේ ඇතුලේ කවදාවත් ගනුදෙනු කරන්නේ නැති අසික්කිතකම ස්වාමීන් වහන්සේ අද එතනටයි කතා කරන්නේ උන්වහන්සේ කවදාවත් සොහොනට බනින්නේ නැහැ මලමිනි වලට බනින්නේ නැහැ ජීවිතේ මැරිච්ච අත්දැකීම් වලට බනින්නේ නැහැ උන්වහන්සේ ආවේ එතනට. හැබැයි ප්‍රෝඩාව මගේ ප්‍රේමාන්තයනේ. වචනේ කතා කරලා කියන සුවිශේෂ බලන්න. ඒවා පිටතින් ශෝභනව පෙනෙතත් ඇතුළත මලවුන්ගේ ඇටකටු වලින්ද සියලු ආකාර කැලිකස්සල වලින්ද පිරී තිබේ. එලෙසම ඔබත් මිනිසුන් අභිමුඛ වෙයි. පෙනුමට පිටතින් සිල්වත්ය ඒත් ඇතුළතින් කුහක කමින් හා දාම්බරික කමින් පිරී සිටින් නොය. මගේ ප්‍රේමාන්තයනේ ස්වාමින් වහන්සේ මේකයි මෙතනට ඔබ හොඳට අඳුරගන්න. උන්වහන්සේ මේ පරාජයට වැරදිච්ච තැන පාපයට නෙමෙයි බනින්නේ. කුහකකමට බනින්නේ. කන වහගන්න කමට බනින්නේ. දාවිද් බෙත්ෂෙබා සමග පව් කරලා බෙත්ෂෙබාත් එක්ක පව් කරයින් පස්සේ දාවිත්ව මෙහෙවනවා යකා මහ පුදුම විදියට. බලන්න අපි 2 සාමුවෙල් 11 වෙනි පරිච්ඡේදයේ අපි දකින්නේ මේ මෙහෙවන විදිය බලන්න. 2 සාමුවෙල් 11 වෙනි පරිච්ඡේදයේ මගේ ප්‍රේමවන්තයනි සාමුවෙල් දාවිද් රජවරු යුද්ධයට යන කාලයේදී 11 වෙනි පරිච්ඡේදයේ ඒ අවුරුද්දේ වසත සමයේ රජවරුන් යුද්ධයට යන කාලයේදී දාවිද් 2 සාමුවෙල් 11:1 සමයේ දාවිද් රජු ජෝවාබ් ඔහු සමග සමාගේ සේවකයන් ඊශ්‍රායල් හමුදාවද යුදබමිට යවිය. ඔහු අම්නොන් වරුන් ඝාතනය කොට රබ්බා නගරයේ වැටලූහ. ඒ දාවිද් ජෙරුසලමේ නැවතී සිටියේය. දිනක් සවස් වේලේ දාවිද් තමගේ යහනින් නැගිට ගොස් රජමාලිගාවේ පියස්ස උඩ සක්මන් කළේය. එවිට ස්ත්‍රියක ස්නානය කරන ඔහු පියස්සේ සිට දිටිය. ඒ ස්ත්‍රිය ඉතා රූමත් වූවාය. දාවිත් පණිවිඩ යවා ස්ත්‍රිය ගැන විභාග කරවිය. එක්කෙනෙක් කතා කොට එලියාම්ගේ දුව වන හිත්තිය ජාතික උරියාගේ බිරිඳ වන බෙත්ෂෙබා නොවේදයි කිය. දාවිත් පණිවිඩකාරයා නැවා ඇය ගෙන්වා ගත්තේය. ඇය ඔහු ළඟට ආවාය. ඔහු ඇය සමග සංවාසය දෙනි. ඒ අවස්ථාවේදී ඇය තමාගේ අපවිත්‍රකමෙන් පිරිසිදු ඌවා පමණකි. ඇය සිය ගෙදරට පෙරලා ගියාය. ඇය ගැබ්ගෙන මම ගැබ්ගෙන සිටිමේ දාවිත් දන්වා යව්වාය. මගේ ප්‍රේමාන්තයනේ මේ තමයි පාපය. ඇය දැන් ෆෝන් එහෙම තියෙන්නේ නැතිනේ මං අහන්නේ නැත්. ඉතින් ෆෝන් එකේ මැසේජ් කර ඩාලින් කොහොමද කෑවද බිව්වද බබා අනේ දොයි යන්න හරි උරියා කතා කරාද උරියා නැද්ද එයාගේ හස්බන්ඩ් උරියා තේරෙනවද ඔමම කතා කර චැට් කරගෙන යනකොට තමයි මගේ ප්‍රේමාන්තයනේ එකපාර මෙයාට තේරෙන්නේ මෙයා ගැබ් අරගෙන කියලා.
I'm pregnant කියලා කියපු ගමන්ම අර සුන්දර මැසේජස් අතර I'm pregnant කියලා මැසේජ් එක එන්නේ නැති. pregnant කිව්ව ගමන්ම දාවිත්ත ගැප් ගන්න වගේ හැඟීමක් එන්නේ නැති නේද? දාවිත්ත ඔක්කාරය වගේ එන්නේ නැති. දැන් නන්නතරයි රජ වුණාට මගේ ප්‍රේමාන්තනේ වෙන කෙනෙක්ගේ බිරිඳ වයිති නෑ රජට. උරියා දාවිත්ගේ සොල්දාදුවෙක් වුණාට දෙවියන් වහන්සේට අකැපයි. දාවිත් අන්තපුරයක් තියෙනවා. ඕන්තරම් අගබිසවන් බිසවරුන් ඉන්නවා. නමුත් වෙන කෙනෙක්ගේ බිරිඳ වයිති නැහැ. එතන ඉඳන් දාවිත් ප්ලෑන් කරනවා. වහගන්න. මගේ ප්‍රේමාන්තනේ දෙවියන් වහන්සේට අපිරිය එතන දාවිත් කියන්නේ දෙවියන් වහන්සේ මහා පුතුම විදියට ආදරේ චරිතයක්. පුතුම ආදරේ චරිතයක්. සුන්දරව දාවිත් තෝරගෙන අදටත් දාවිත් තරම් ශ්‍රේෂ්ඨ දාවිත්ගේ පෙළපතින් ජේසු ආවේ. එච්චර සුන්දර චරිතයක්. ඒ වෙලාවෙ ඉඳන් මොකද කරන්නේ? එවිට දාවිත් 6 වෙනි වගන්තිය. එවිට දාවිත් හිටිය උරියා මා ළඟට ගෙන්වන්නේ ජෝවාබ්ට කියා යවිය. ජෝවාබ් දාවිත් ළඟට උරියා යවිය. උරියා ඔහු ළඟට ආකල දාවිත් ඔහුගේ ජෝවාබ්ගේද සෙනගේද සැපසනීප ගැනත් යුද්ධය සිදු වෙගෙන යන ආකාරය විචාලය. ඉන්පසු දාවිත් ඔබ ගෙදර ගොස් විවේකීව සිටින්නයි උරියාට කීවේ. දැන් ජෝවාබ්ට පණිවිඩය යවනවා උරියාව එවන්න. දැන් මොකද ප්ලෑන් එක? එතන ඉඳන් මේ ශුද්ධාත්ම ආගමනයක්ද? දැන් ශුද්ධාත්මයන් ඔය වුණා දාවිත්ව නියම නැද්ද? අම්මා ඒ කියන්නේ මාරවලුව දැන් උරියාට එන්න කියනවා. තේරෙනවද දාවිත් කොහොමද අච්චර රට පාලනය කරපු කෙනාට මේක nothing මොනවද ඔච්චර? දැන් අච්චර දෙයක් ශුද්ධාත්මයන් පාලනය කරගෙන ඇවිල්ලා දැන් මෙන්න යකා පාලනය කරන විදිය අයිඩියා සට ගාලා එන්නේ. තේරෙනවද? උරියාව ගෙන්නනවා. තක් ගාලා උරියාව ගෙන්නලා ගෙදර යන්න කියනවා. දැන් මොකද්ද මේකේ තේරුම මගේ ප්‍රමාන්තනේ? දාවිත් දන්නවා දාවිත් සොල්දාදුවෙක්. දාවිත්මත් සොල්දාදුවෙක්. සාවුල් 1000ක් මරද්දී දාවිත් 10000ක් මැරුවා. ජොනතන් ගැන සාවුල්ගේ පුතා ගැන බයක් සාවුල්ට ඇති වුණේ ඊර්ෂ්‍යාවක් දාවිත් ගැන ඇති වුණේ සොල්දාදුවෙක් නිසා. ඒතකොට යුද බිමේ තියෙන ටෙන්ෂන් එක ඒ ආතතියත් එක්ක දාවිත්ගේ සයිකොලොජි එක බලන්න. මාර එක්ස්පර්ට් කෙනෙක්. චරිතයක්. යුද්ධ කරන කාලේ ලංකාවේ වැඩිම ගණිකා මඩම් තිබුණු තැන කොළඹ දෙවනි තැන ඔබ දන්නවද? අනුරාධපුරය. ඇයි ඒ? මොකද යුද්ධේ උතුරු නැගෙනහිර යුද්ධේ ප්ලේන් එක බාන්නේ අනුරාධපුරේ සොල්දාදුන් ගොඩ බහින්නේ එතන. ඒතර ගොඩාක් වෙලාවට ඒ ආතතිය ප්‍රෙෂර් එකත් එක්ක ගණිකා ඇසුරට යන්න පුළුවන් නිසා. ඒක දැන් එහෙම තත්ත්වයක් නෙමෙයි. මේ යුද මානසිකත්වය දැන් මේ ටෙන්ෂන් එක රිලීස් කරගන්න තැනක් තමයි අඹුසැමි සම්බන්ධතාවය එතනදී. දාවිත් උරියාව යවනවා ගෙදර. එන්න කියලා නිකන් නෙමෙයි නැද්ද? ජෝවාබ් උරියා ඔහු ළඟට ආකල දාවිත් ඔහුගේ ජෝවාබ්ගේද සෙනගගේද සැපසනීප ගැන යුද්ධය සිදු වෙගෙන යන ආකාරය ගැන විචාලය. මාර බටර් එක කොහමද? පානිය. කොහොමද ජෝවාබ් යුද්ධෙකම ආටිලරිස් දාවේ. රොකට් ලොන්චස් නෑ. වෙන එකක් ඔළුවේ තියෙන්නේ ප්‍රෝඩාව. දෙවියන් වහන්සේට අපිරියයි මේකම. බැරිකමට වැටෙන එක වෙන දෙයක්. වහගන්න ගහන සැලැස්මට උනාසේ අපිරියයි. මේක වචනේ තියෙනවා මම අන්තිමට ගන්නම්. ඔබගේ ජීවිතයේ සැලසුම් පාපය. සැලසුම් කරන පාපය. ඔබ කොහේ හරි සාධාරණීකරණය කරලා තියෙනවා නම් ඔබට වන විපතක මහත. එම්බා සාලිය, එම්බා අශෝකමාලා, එම්බා රෝමියෝ, එම්බා ජුලියට්, එම්බා ... ඔබගේ නම දාගන්න. මම මගේ නම දාගෙන තියෙනවා. ඔබට වන විපතක මහත. මගේ ප්‍රේමන්තනේ එහෙම කරලා දාවිත් උරියාව ගෙදර යවන්න හදනවා. උරියා යන්නේ නැහැ. උරියා ඉන්නවා ගෙදර. ඇයි බලන්න උරියාගේ චරිතය. ඒ කියන්නේ ශ්‍රේෂ්ඨ ගාම්භීර නියම චරිතයක්. ගෙදර ගොස් විවක සිටින උරියා රජමාලිගාවෙන් පිටත්ව ගියේ. ඔහු ගියේ පසු රජුගේ සමාවෙන්න. රජුගෙන් ත්‍යාගයක් ඔහු වෙත යවන ලද්දී. තෑග්ගකුත් දෙනවා. මේ වහගන්න පොත්ත. තෑග්ග ගෙදර තියෙනවා. තෑග්ගක් දීලා ඇවිල්ලා තියෙන්නේ. බබෙක් ඉන්නවනේ දීපු. දැන් වෙනම තෑග්ගකුත් යවනවා. එහෙත් උරියා සිය ගෙදරට නොගොස් තමාගේ ස්වාමියාගේ මෙහෙකරුවන් සමග රජමාලිගාවේ දොරකඩ නිදාගත්තේය.
උරියා තමාගේ ගෙදර නොගියයි දාවිත දැන්නුණු කල දාවිත උරියාට කතා කොට ඔබ ගමනක් ගොස් සාමනුවේද? ඔබ ගෙදර නොගියේ මන්ද යසුවේය. උරියා දාවිත කතා කොට ගිවිසුම් කරඬුව කූඩාරමක ඇත. beautiful. ගිවිසුම් කරවඩ කියන ජීව සම්මා දෙවියන් වහන්සේගේ ගිවිසුම තියෙන්නේ ගිවිසුම් කරඬුව තියෙන්නේ රජ යුද බිම මැද යුද බිම ඉදිරි පිට රජ ඉන්නට ඕනේ එතන රජවරු යුද්ධයට යන කාලේ දාවිත් මෙතන කොම්පිට්ටු හදනවා ගෙදර ඉඳගෙන වසන්ත සමයේ රජවරු යුද්ධයට යන කාලේ රජවරු මල් කඩන්න නෙමෙයි ඉන්නේ මේ මිනිස්සයා මේ පුංචි මිනිස්සයා උරියා මේ පුංචි චරිතය කියනවා ගිවිසුම් කරඬුව එතන තියෙද්දි මගේ සොල්දාදුවෝ සටන් කරද්දී බලන්න ඉස්රායල් වරුදු ජුදේ වරුදු කූඩාරම්වල සිටිති මගේ ස්වාමීන් වන ජෝවාබ්ද මාගේ ස්වාමියාගේ සේවකයෝද එලිමහනේ කඳුරු බැඳගෙන සිටිති එසේනම් මා කාබී ප්‍රීති වන්නටත් මගේ බිරිඳ සමග සයනය කරන්නටත් මා මාගේ ගෙදරට යන්නේ කෙසේද මම සැබෑ ලෙස එවන්නක් නොකරමි ජීවමාන දෙවියන් වහන්සේගේ නාමයෙන් ඔබේ නාමයෙන්ද දිව් රාක්‍යමි පැසව great man මේ දාවිත් ඊතලෙන් අනිනවා වගේ ඇනෙන්න ඕනේ වචන දාවිත් කරන්න ඕනේ මේ පුංචි මිනිස්සයා කරන්නේ එතනින් වෙනස් වෙන්නේ නැහැ ඒකයි යකා ඔළුවටම ගහුවෙන් පස්සේ වෙන්නේ දාවිත් වෙනස් වෙන්නේ නැහැ දාවිත් සෙකන්ඩ් ප්ලෑන් එක සෙකන්ඩ් සෝනන් කොට හදලා ඊළඟ සුදුහුණු කෝට් එක ඊළඟ එක ගන්නවා දාවිත් යාට බොන්න දෙනවා බිව්වයින් පස්සේ ස්නායු මඤ්ඤං වෙනවනේ බිව්වයින් පස්සේ හැඟීම් ඇවිස්සෙනවනේ මිනිස්සු තාත්තලා දුවලක් දූෂණ කරනවනේ බිව්වයින් පස්සේ ඔක්කොම නිකන් මෙහෙම කැරකිනේ පේන්නේ අගක් මුලක් ඉන සීමාවක් ඉමවක් පේන්නේ නැහනේ පොවලා ගෙදර යන්න කියද්දි ඒ යන්නෙත් නෑ මගේ ප්‍රවෘත්තිනේ සෙකන්ඩ් සුදුහුණු කෝට් එක ගන්නවා ඒකත් හරියන්නේ නැහැ තුන්වෙනි එක ලියුමක් යවනවා ජෝවාබ්ට උරියාගේ අතේ මෙයාව මැරෙන තැනක තියන්න මෙයාව මරන්න හේතු ඕනේ මෙයාව මරන්න අච්චර දයාබර මිනිස්සයා මරන්න ඇයි තමුන්ගේ කුණු ගොඩ වහගන්න තමුන්ගේ ඇත්ත වහගන්න තමුන් අතින් වෙච්ච වැරද්ද වහගන්න ඒ අසික්කිත පාදඩකම ස්වාමින් වහන්සේට අපිරියයි දාවිත් මොකෙද්දනේ කය මොකෙද්ද දාවිත් එම ඔබට හිතනවද පැත්තකට ගිහලා හිතන්න ඔබ ගැන ඔබගේ අතීතයේ සිද්ධිය ගැන මම දැන් නෑ බය වෙන්න එපා අපි ඒ දෙයමයි කරන්නේ වහගන්න යකා නියමට ඔබට පොතු දෙනවා යකා මේකප් සෙට් උස්සන් එනවා නැද්ද යකා රැපින් පේපර් ඇදගෙන එනවා ඔබට වහගන්න නියම ක්‍රමවේද පෙන්නනවා ආදම් මේවට කොළාතු වහලා දුන්නේ නියමටම ඒ සෝන් කොතේ අසික්කිතකම මගේ ප්‍රේමන්තිනේ මේ වහගැනීමේ විනාශය බලන්න මොකද වෙන්නේ පසුදින උදේ දාවිත් ජෝවාබ්ගේ ලියුමක් ලියා ඒ උරියා අතේ 14 වෙනි වගන්තිය ඔය ලියුම සටන ඉතා බලවත්ව තිබෙන තැනක උරියා සිටුවා පහර ලැබ නසින පිණිස ඔහු අත්හැර අහක් වැන්න එලියා යවිය ජෝවාබ් නුවර වටලා සිටියදී වීරවන්ත මිනිසුන් සිටින බව ඔහු දැන සිටි ස්ථානයේ උරියා සිටුවේය නගර වැසියෝ පිටතට આવුත් ජෝවාබ් සමග යුද්ධ කළහ එවිට සෙනගගෙන් එනම් දාවිද්ගේ සේවකයන්ගෙන් සමහරුක් මැරී වැටුණහ හිත්තිය උරියාද මැරුම් කෑවේය මගේ ප්‍රේමාන්තයනි එතනට යවනවා උරියාත් එක්ක තනියම උරියා ඔයා ඉන්න කියලා යවන්න බෑ ෆ්‍රන්ට් ලයින් එකම යවනවා ඒ තාප්පේ අයිනට එක යුද්ධ ටැක්ටික්ස් වල කරන්න තියෙන මෝඩම වැඩ කවදාවත් ඒ තාප්පේ අයිනට යන්නේ නැහැ ඒක නිකන් බලාත්කාරකයෙන් මැරෙනවා ඉතින් ෆ්‍රන්ට් ලයින් එකම තාප්පේ ගාවට යවන්නේ අර පොත්ත වහගන්න ඒ ඇත්ත වහගන්න වචනේ කතා කරලා කියන මගේ ප්‍රේමාන්තයනේ 18 මේක කියවන්නේ මේකේ වහගන්න එකේ තියෙන භයානකකම එවිට ජෝවාබ් යුද්ධය ගැන සියලු කාරණා දාවිත දන්වා යැවීය ඔබ පණිවිඩකාරයන්ට කතා කොට ඔබ යුද්ධය ගැන සියලු කාරණා රජට කියා නිම වූ කල රජ කෝප වී ඔබ සටන් කරන පිණිස නගරයට එපමණ ලං වුණේ මන්ද ඔවුන් පෞරේ සිට දුන්නෙන් විදින බව දන්නේ නැත්ද ජෙරබ් ෂෙවුන්ගේ පුත් අබිමෙලෙක් මරණ ලද්දේ කවරකු විසින්ද තෙබේෂී ස්ත්‍රීයක පෞරේ සිට ඔහු පිට ඇඹරුම් ගලක උඩ
පළුව පෙරහෙලා ඔහු මැරුවා නොවේද? ඔබ එපමණ පවුර ළඟුනේ මන්දයි ඔබ කීවොත් ඔබගේ සේවකයා වන හිත්තිය උරියා මලේ යයිද දන්වන්න. එහි විට ඔහුට දන්වන්නයි ඔහුට අනකලේය. අච්චර මිස්ටේක් එකක් වහගෙන මිස්ටේක් එකක් කරලා උරියාව බිල්ලට දෙනවා. ඒක කියවපු ගමන් දාවිත් කට වහගන්නවා. යුද්ධ ඒ කියන්නේ මුළු උත්තර රාජ්‍ය දක්ෂිණ රාජ්‍ය එක්සස් කරේ දාවිත් රජතුමා. මේ රජ මේ එක තැනක පාපයත් එක්ක කරගන්න වහගන්න වැස්ම. ස්වාමින් වහන්සේ චෝදනා කරන්නේ අද ඔබ එතනට ඔබගේ පාපය වහගන්න කරන කූට කපටි සැලැස්ම. මගේ ප්‍රේමාන්තනේ ඔබ සාර්ථකව වහගන්නේ. දාවිත් වහගත්තා. දාවිත් වහගත්තා. උරියාව මැරුවා. බෙත්ෂෙබා ඇඬුවා. ඇගේ වැළපීමේ කාලය නිමවූ පසු දාවිත් ඇයව ගෙන්න ගන්නවා. එන්න ඩාලින් කම් ඩාලින්. ඊට පස්සේ එයාලා දෙන්න ගානට විවාහ වෙනවා. හැබැයි ඉතින් දවස් ගන්නොත් එimhe සමහරවිට මාස 9කට කලින් බබා හම්බ වෙනවා. DNA වාර්තා ගන්නද නැද්ද? ඉතින් උරියාව රවට්ටන්න නැද්ද එහෙම? දාවිත් බෙත්ෂෙබා විවාහ වෙනවා. දරුවා හම්බ වෙනවා. හැබැයි වචනය කතා කරලා කියනවා. 27 දෙවනි කොටස. වැළපීමේ කාලය නිම විට දාවිත් තමාගේ නිවසට ගෙන්වා ගත්තේය. ඔහු ඇය සරණ පාවා ගත්තේය. ඒ දාවිත් දාව පුත්‍රයෙකු ලැබුවාය. ඒ දාවිත් කළ ක්‍රියාව ගැන සමිදානන් වහන්සේ ඉතා අප්‍රසන්න වූසේක. මෙතනයි තියෙන ඛේදවාචකය. දෙවියන් වහන්සේට අප්‍රසන්නයි ඔය සොහොන් කොට. ඔබගේ ජීවිතයේ හදාගත්ත ප්‍රෝඩාව අවුරුදු ගානක් වහගෙන දින්න පුතේ. අවුරුදු ගානක් රවට්ටනව නේද දුවේ? ජීවිතේ ඔබගේ හස්බන්ඩ්ගෙන් ඔක වැහුවා කියලා, ඔබගේ වයිෆ්ගෙන් වැහුවා කියලා දෙවියන් වහන්සේගෙන් වහන්න බෑ. වහන්නේ ඇතහිල්ල නැතිකමට. බොරු කරන්නේ විශ්වාසයක් නැතිකමට. යකා ඔබව අරගෙන ඇවිල්ලා තියෙනවා. ඔය සෝන් ගොය ඇතුළට ස්වාමින් වහන්සේ උත්තර දෙන්න බෑයි කියලා. යකා ඔබට ඇවිල්ලා කියලා තියෙනවා ඔය සෝන් ගෙදර ඔය මල කන්දට බලය දෙන්න උන්වහන්සේට බෑයි කියලා. ඔබගේ ජීවිතේ බලාපොරොත්තුව නැති කරලා ඔබව නන්නත්තර කරලා අසරණ කරලා තියෙන්නේ. එනිසා යකාගේ බොරුව බයිති කරගෙන ස්වාමින් වහන්සේගේ වචනය අමතක කරලා සුදු වුණු ගාපු සෝන්ගයක්. මගේ ප්‍රේමවන්තයනි, උන්වහන්සේ සෝන නම් කඩන්නේ නෑ. උන්වහන්සේ මල කඳට බලය දුන්නට සෝන කඩන්නේ නෑ. උන්වහන්සේ මගේ ප්‍රේමවන්තයනි මරිය අපි දකින ජුවම් 11 වෙනි පරිච්ඡේදයේ මේ සෝන ගාවට දවස් 3ක් කුණු වෙච්ච තමුන්ගේ කලන මිතුරා හොඳම යාළුවා ගාවට ගිහිල්ලා මගේ ප්‍රේමවන්තයනි උන්වහන්සේ මොකද කරන්නේ? උන්වහන්සේට අහස බලන්න පුළුවන් නම් උන්වහන්සේට බැරිද ඒ ගල ඉවත් කරන්න කියලා පිම්මනම් නැද්ද? උන්වහන්සේ දක්ෂ හුලඟයිවලා මූද දෙබෑ කරලා මාවතක් ඇති කරා නම් ඒ සෝන් ගල ඉවත් කරන්න බැරිද උන්වහන්සේට? තමුන් මරිච්ච සෝන් ගල මිනිස්සු 4-5ක් අයින් කරන්න ඕනක උන්වහන්සේ අයින් කරගෙන නැගිටනම් මෙතන ඉවත් කරන්න බැරිද උන්වහන්සේට? වචනේ කතා කරලා කියනවා. මගේ ප්‍රේමාන්තයනි, උන්වහන්සේ එතනට ගිහිල්ලා 39 වෙනි වගන්තිය. එවිට නැවතත් ජේසුස් 38 ගන්න පුතේ. එවිට නැවතත් ජේසුස් වහන්සේ අතිශයින් කැළඹී සොහොන්ගේ ළඟට පැමිණසේක. එවනයි ගල් ගුහාවකි. එහි කට ගලකින් වසා තිබිනි. 39. ගල ඉවත් කරන්නයි ජේසුස් වහන්සේ වදාළ සේක. ඒක ඔබ කරන්නට ඕනේ. ඔබ හදාගත්ත දේ ඔබ කඩන්නම ඕනේ. උන්වහන්සේ කඩන්නේ නැහැ. ඔබ ගොතපු බොරුව ඔබ කළ ප්‍රෝඩාව ඔබම පිළිගන්න ඕනේ. උන්වහන්සේ එතනට අතවත් යන්නේ නැහැ. මොකද උන්වහන්සේ නිදහස් කැමැත්තට අත තියන්නේ නැති නිසා. අනේ ජේසු මොනවා හරි කරන්න වහන්සේ මොනවා හරි කරන්න ස්වාමීනි.
මුකුත් කරන්නේ නැහැ. ඔබ ගල ඉවත් කරන්න උන්වහන්සේ මල කඳ නැගිට්ටයි. ඒක ඔබ කරන්න ඕනේ. හරි ඔබට කරන්න දෙයක් තියෙනවා. ස්වාමීනි මට අමාරුයි. උන්වහන්සේ ගාව ඉන්න ශක්තිය දෙන්න, ඒ සෝන ඉවත් කරන්න බලය දෙන්න, ඒ ආදරේ වචනය ඇහෙන්න. මගේ ප්‍රමාන්තෙනි එතන ඔබ ඉඳලා උන්වහන්සේගෙන් ශක්තිය ලබලා ඒක ඔබ කරන්න පුළුවන්. ඒකට උන්වහන්සේ ශක්තිය දෙනවා. ඔබ බකන් නිලාගෙන ඉඳලා කිසි දෙයක් වෙන්නේ නැහැ. ඔබ ඒක කඩන්න ඕනේ. ඔබ හදාගත්ත දේ ඔබ පිළිගන්න ඕනේ. ඒක ඔබ අයින් කරන්න ඕනේ. ඒක ඔබගේ දෙයක් මගේ ප්‍රේමවන්තනි. ඔබ පාපොච්චාරණ අරගෙන යන්න ඕනේ. ඔබට බෑ මල උන්න ගිටන්න. ඔබට බෑ මල කන්දර කිසි දෙයක් කරන්න. හැබැයි ඔබට පුළුවන් පව් සමාව මනස්ථාප වෙන්න. ඒක සෝන කඩන්නේ මනස්ථාප වෙන තැන. මම මේ කලේ වරදක්. මම මේ කලේ වරදක් කියලා ඔබ පිළිගන්න උන්වහන්සේගේ ආදරය අදහන තැන. මගේ ප්‍රේමවන්තයනි සෝන කඩන්න එපා. ඔබට විශ්වාස නැත්තම් මල කඳ නැගිටන්න පුළුවන් කියලා. නිකන් සෝන් කඩලා කුණු ගඳ ගහ තමයි ඉන්න වෙන්නේ. ඔබ සෝන කඩන්නේ මල කඳ ස්වාමින් වහන්සේට නැගිටන්න පුළුවන් කියලා දන්න නිසා. වචනේ කතා කරලා කියනවා එතන ගල ඉවත් කරන්න ජේසුස් වහන්සේ වදාළසේක ස්වාමිනී ඌ මිය ගොස් 4 දිනකි. දැන් දුඟදත් ඇතයි මල තැනත්තාගේ සූර්යක වූ මරියා මාර්තා කීවාය. මගේ ප්‍රේමවන්තයනි ඔබට ඇදහිල්ල ඇත්නම් ඔබ දෙවියන් වහන්සේගේ තේජශ්‍රිය දකින්න බව මා කීවා නොවේද? ජේසුස් අද ඔබට කියනවා අදහනවද? අදහනවද මට ඔබගේ ජීවිතේ වැරදීමක් කරන්න පුළුවන් කියලා ජේසුස් අද ඔබගෙන් අහනවා. මගේ ප්‍රේමවන්තනි මේ ඇදහිල්ල ඒක යාඥාව අපිට ඕනේ. යාඥාව ගිරව් වගේ කියවලා එන තැනක් නෙමෙයි. මේ ඔබගේ ජීවිතේ සෝන ඇතුලේ හැංගිච්ච මල කඳට බලය ස්වාමීන් වහන්සේ දෙන්න පුළුවන් කියන විශ්වාසය. මගේ ප්‍රේමවන්තනි මේක දේව වචනයත් එක්ක වෙන්නේ. ඇදහිල්ල ඇති වෙන්නේ පණිවිඩය ඇසීමෙනි. පණිවිඩය ඇතිවන්නේ උන්වහන්සේ ගැන දෙසීමෙනි. වචනය අමතක කරලා අනිත් අය වහගත්ත අනිත් අයට පේන යාඥාවක් මිනිස්සුන්ට පේන්න යාඥා කරන්නේ. මිනිස්සුන් ඔක්කොම මිනිස්සුන් වෙනුවෙන් ඔබ ප්‍රතිරූපයක් ඔබගේ ඉමේජ් එකක් දෙන්නයි වැඩ කරන්නේ. ඇතුළාන්ත ගනුදෙනුවක නැහැ. ඒ වචනය ගල් මතට වැටිලා ගල් මත තියෙන පස්තට්ටුව තුනී නිසා එකපාර පැලවෙලා අවුවාවක මැලවිලා යනවා. ඒ ගල ස්වාමීන් වහන්සේ කතා කරන්නේ ඒ සෝනේ පස්තට්ටු නෑ. ඔබ කොතක් හදලා සුදුහුණු ගගා ඉන්නේ. හරි බිසි. මොකද සුදුහුණු ගන්න ඕනේ. මිනිස්සුන්ට පේන විදිහට වැඩ කරන්න ඕනේ. හරි බිසි. මොකද පොත්ත ගැනයි ඔබට කැක්කුම. බොක්ක ගැන නෙමෙයි. ඇතුළ ගැන නෙමෙයි. මගේ ප්‍රේමවන්තයනි ස්වාමීන් වහන්සේ අද මේක ඔබට බරපතල විදිහට කියනවා. බරපතල. හොඳට මතක තියාගන්න. ඔබත් මමත් දුර්වල මිනිස්සු. ඔබ වගේ මගේ අතින් අපි හැමෝගේ මතින් වැරදි වෙනවා. පාප වහන්සේ අතිනුත් වැරදි වෙනවා. හැම ශුද්ධවන්තයෙක්ගේ අතිනුත් වැරදි වුණා. මේ ඒ ගැන ප්‍රශ්නයක් නෙමෙයි කියන්නේ. ඒ ගැන ප්‍රශ්නයක් නෙමෙයි කියන්නේ. මම සතිය ගානේ පාපොච්චාරණය කරන්නේ මම පාපේ වැටෙන දුර්වල මනුස්සයෙක් නිසා. මට ඒක ඕනේ. මගේ ප්‍රේමවන්තයනි දෙවන ජුවන්පාලු පාප වහන්සේත් සතිය ගානේ පාපොච්චාරණය කරා. තරුණාද කියන එක. ඒ දුර්වලකමට ආදරය කරන ආදරය ගැන සැකයක් නැහැ. නැවත මම පුනපුනා කියනවා මේ ප්‍රශ්නේ ඔබගේ වහගන්න පාපය ගැනයි. සාධාරණීකරණය කරලා ඔබ ඒ ගනුදෙනුවේ බලාපොරොත්තු අතහැරලා ඔබ වෙනම තැනකට යන කාලකන්නිකම ගැනයි. සහ ඔබගේ ප්‍රතිරූපය. මයි ප්‍රේමවන්තනි මේක ඔබ අනිත් අයට ඉමේජ් එකක් ඔබ හදන්න ගත්ත වෙලාවේ ඉඳන්ම ඔබ තනිකර ඩිස්ට්‍රැක්ටඩ්. කවදාවත් ඔබගේ ඇත්තට මොකද ඔබ ප්‍රතිරූපය හදුවයින් පස්සේ හරි ප්‍රශ්නයක් අනිත් අය මොනවා මං ගැන කියයිද? ඒ කියන්නේ මගේ ප්‍රේමවන්තයනි ඒතර අනිත් අය මම මොන සමහර නළු නිලියන්ගේ ෆොටෝස් තියෙන්නේ ෆොටෝස් without makeup කියලා. දෙක එකට දාලා තියෙනවානේ.
මේකප් එකත් එක්කයි නායවල් මෙහෙම මේකප් එක නැතුව. තේරුණාද? මේකප් එකේ නාය හීනි කරලා ඇස් ඇදලා මාර කතන්දර තියෙන්නේ. තේරුණාද? කියන තන්නේ කර ඒ කියන්නේ ඒක දැන් ෆොටෝස් විතවුට් මේකප් බලන අයත් ඉන්නවා දාස් ගානක්. ඒ ඇත්ත මොකද්ද කියලා. කියලා හරි වරීඩ් අනිත් අය හිතන දේ. මෙතනයි ප්‍රශ්නේ තියෙන්නේ. මෙතනයි ප්‍රශ්නේ තියෙන්නේ. උන්වහන්සේ එසේකියල් 37 මගේ ප්‍රේමවන්තයනි එසේකියල් 37 ස්වාමීන් වහන්සේ කතා කරන වචනය. ස්වාමීන් වහන්සේ කතා කරන වචනය බලන්න උන්වහන්සේ කතා කළා කියනවා ඇට සැකිලි යායට පණ දෙන සිද්ධිය. ඒ පණ දෙන සිද්ධියේදී උන්වහන්සේ කතා කළා මොකද්ද කියන්නේ? ඇට කටු වලට දිවස් වැකි කියන්න. නවවෙනි වගන්තිය. උන්වහන්සේ මට කතා කොට නුඹ ජීවන හුස්මට දිවස් වැකි පවසන්න. ජීවන හුස්මෙන් තමයි ජීවිතය ලැබෙන්නේ. ඒ වෙනකොට සට ගාලා ඇට කැටු හයි වෙලා ඒගොල්ලෝ හමුදාවක් හැදිලා ඉවරයි. නමුත් පණ නැහැ. එතකොට ජීවන හුස්මට දිවස් වැකි කියන්න කියලා කියද්දි රුවාක් යාවේ කියන හීබ්‍රු වචනය තියෙන්නේ. රුවාක් යාවේ කියලා කියන්නේ ශුද්ධාත්මයන්න් උන්වහන්සේගේ හුස්මට. මේ වචනයම තමයි අපි උප්පත්ති කතා පොතේ දකින්නේ. රුවාක් යාවේ උන්වහන්සේ මැටි වලින් මිනිස්සයව හදලා එතනට හුස්ම හෙලනවා. රුවාක් යාවේ. දැන් මේ අත්දැකීමම තමයි අපි දකින්නේ. බලන්න ජෝම්තුමාගේ 20 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ 19 වෙනි වගන්තියේ සිට කතා කරන අත්දැකීම. ජෝම් 20 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි වගන්තියේ සිට ස්වාමින් වහන්සේ උඩුමහල් මැදුරේ දර්ශනය වෙලා කතා කරලා මට කියනවා ඔබට ශාන්තිය වේවා කියලා උන්වහන්සේ ඔවුන් 22 වෙනි වගන්තිය උන්වහන්සේ ඉක්බිති ඔවුන් පිට හුස්ම හෙලා ශුද්ධාත්මයන්න් පිළිගන්න. මේ හුස්මටත් කියන්නේ රුවාක් යාවේ. එකම වචනයි හීබ්‍රු භාෂාවෙන් පාවිච්චි වෙලා තියෙන්නේ. ඒ මලකඳ උඩුමහල් මැදුරේ මැරිච්ච මිනිස්සු ටිකක්. ගතින් නෙමේ සිතින් බලාපොරොත්තුවෙන් මැරිච්ච මිනිස්සු ටිකක්. එකයි අපි එසකියල් 37 කතා කරලා කියන්නේ බලන්න. 11 වෙනි වගන්තිය එවිට උන්වහන්සේ මත කතා කොට මෙසේ වදාළ සේක මනුෂ්‍ය පුත්‍රය මේ ඇටකටු වනාහි මුළු ඊශ්‍රායල් වංශය අපේ ඇටකටු වියලි අපේ බලාපොරොත්තුව නැති වී තිබේ. අපි සහ මුලින්ම සිඳ දමනු ලැබුමුයි ඔහු කියති. බලාපොරොත්තුව නැති වෙච්ච වෙලාවේ ඔබට ක්‍රමවේද දෙකක් තියෙනවා. ක්‍රමවේද දෙකක්. මගේ ප්‍රේමාන්තයන එකක් ඔබ වහගන්න පුළුවන්. අනිත් එක පේදුරුගේ ක්‍රමවේදය ඒ ඇත්ත ජේසුස් ගාවට අරගෙන යන්න පුළුවන්. ඒක ඔබගේ choice එක. ඔබගේ choice එක මේ ඇත්ත ස්වාමින් වහන්සේකට අරගෙන ගියයින් පස්සේ අද ගීතාවලිය උන්වහන්සේ කතා කරන වචනේ බලන්න. අද පිළිතුරු ගියේ උන්වහන්සේ ගීතාවලිය 139 උන්වහන්සේ කතා කරන මේ සෝහනේ මහා ගැඹුර උන්වහන්සේ අද අපිට කියා දෙනවා. අද පිළිතුරු ගියේ උන්වහන්සේ කතා කරලා කියනවා ඔබෙන් සංගවි මම කොතැනට යම්ද ඔබ ඉදිරියෙන් කොතැනට පලා යම්ද. මගේ ප්‍රමාන්තනේ ජීවිතයේ දාවිද හැංගුණා වගේ ඔබ හැංගිලා ඉන්නවා වගේ උන්වහන්සේගෙන් හැංගෙන්න පුළුවන් තැනක් නැහැ. උන්වහන්සේගෙන් හැංගෙන්න පුළුවන් කොට පඳුරක් නැහැ. ආදම් මේව හැංගුණාට වහගත්තට එහෙම තැනක් නැහැ. වචන එකයි කතා කරලා කියන්නේ බලන්න ගීතාවලිය 139 මං ස්වර්ගයට නැගුණත් ඔබ එහිය මම පාතාලයට බැස සැතපුණත් ඔබ එහිය. පාතාලය මනුස්සයට වැටෙන්න පුළුවන් අන්තිම බින්දුව. උන්වහන්සේ කියනවා මම එතනත් ඉන්නවා. මේක මොන තරම් සුභාරංචියක්ද. ඒකයි ජේසු මැරිලා ගල්ලෙනකට තැන්පත් උනේ. එයාගේ උන්වහන්සේගේ ගල්ලෙනක් නෙමෙයි වෙන කෙනෙක්ගේ කුලියට ගත්ත ගල්ලෙනක තැන්පත් කරේ. දවස් 3ක් හිටියේ මිනිස්සෙගේ ආත්මය වෙන් වෙලා යන්නේ දවස් 3කට පස්සේ ජේසු ඒ තත්වය වෙනකම් ගල්ලෙනක ඉන්නේ. උන්වහන්සේ ඔබගේ ජීවිතේ වැටෙන්න පුළුවන් ඒ අසික්කිතම තැන පාපයේ බහුලව ඇති තැන වරප්‍රසාද ඊටත් වඩා තියෙන රෝම 5 උන්වහන්සේ 20 කතා කරලා කියන්නේ එකයි. එතන ඔබ ඇත්තටම අලු ගස්සලා දාලා ඔබට වැරදිච්ච ඔබ වරද්ද ගත්ත අවුරුදු ගානක් ඔබගේ දැක්ම අනුව ඔබගේ නිනව් අනුව බලාපොරොත්තුවක් නැහැ. ඔබ නන්නතරයි කාලකන්ණි අසික්කිතයි පාදඩයි අනීචයි තුච්ච වැඩක් කරපු ඔබ ගාව ජේසු ඉන්නවා.
වහගත්ත ගමන් උන්වහන්සේ පේන්නේ නැහැ. ඒ බන්දේසිය ඒ පිටින්ම උන්වහන්සේගේ අතට දෙන්න ආදරය උන්වහන්සේ දෝත දරාගෙන ඉන්නවා. චෝදනා කරන්න නෙමෙයි. සෙනෙහසෙන් වළඳ ගන්න. යකා කියනවා හංග ගන්න. ඌ හොරෙක්, ඌ බොරුකාරයෙක්. ඌට ඕනේ සොරායන්නේ සොරකම් කරන්නට, මරන්නට, විනාශ කරන්නටත් පමණකි. චුම් 10 කතා කරන්නේ ඒකයි. ඌට දකින්න ඕනේ ඌට නැති වෙච්ච රාජ්‍ය, ඌට නැති වෙච්ච දේව අභිමුව, චව සම්ම ඔබට නැති කරන්න. ඒ පාපය වහපු ගමම්ම ඔබගේ නිදහස නැහැ. ඔබට ආලේපය නැහැ. ස්වාමින් වහන්සේ ඔබ තුල ක්‍රියා කරන්නේ නැහැ. ශුද්ධාත්මයන් කොහොමත් නැහැ. ඊට පස්සේ ඔබගේ ශක්තියෙන් ඔබ වැඩ කරන්නේ එක තැනක පාපය හංගලා ඔබ ගිහිල්ලා ඊට පස්සේ ඔබගේ ශක්තියෙන් හරි මුලින් යකා නියමට බකප් එක දෙනවා. වැඩ වෙනවා නියමයි. ඒකට ඔබ රැවටෙනවා. ඉන්න පීස් එකක් නෑ. මගේ ප්‍රේමන්තයනි, මොන අපරාධයක්ද? අද අපි දකින්නේ මේ සොහොනට අත තිබ්බ ස්වාමින් වහන්සේ ඒ මැරිච්ච සොහොන ඇතුලෙන් පණ අරගත්තයින් පස්සේ කරන මහා විශ්වකර්මය. පරිසීවරුනි, කෛරාටියනේ ඔබට වන විපතක මහත. පවුලුතුමා කියන්නේ පරිසිවරයෙක්. මගේ ප්‍රමාන්තයනි, පරිසිවරයෙක්. මේ පරිසිවරයා තෙසලෝනියට ලිපියක් ලියනවා. මේ පරිසිවරයාව ජේසු මේ සොහොන කඩලා මේ කොන්ක්‍රීට් එක කඩලා ඒ මල කඳත් එක්ක ගනුදෙනු කරනවා. කිතුණුවන්ව මරන්න මෝසස්ගේ ව්‍යවස්ථාවෙන් අන්ධ වෙලා කිතුණුවන්ව මරන්න දමස්කයට යන මේ සොහොන් කොත උන්වහන්සේ කඩලා එතන උන්වහන්සේගේ ආදරයෙන් පුරවනවා. ශුද්ධාත්ම බලයෙන් පිරෙනවා. දෙබිඩි ජීවිතයක් නෑ. උන්වහන්සේත් එක්ක ඇතුලාන්ත ඇත්ත ගනුදෙනු කරයින් පස්සේ එයාගේ මේ පරිසිවරයා පවුලුතුමාගේ ජීවිතයේ අඩුපාඩු නැත්තේ නෑ. පවුලුතුමා රෝම 5 රෝම 7 10 15 කතා කරලා කියනවා මම කරන දේ මටම නොතේරේ. මම කරන්නේ මට අකමැති දේ. මම වනි කාලකන්නේ. උන්වහන්සේ 2 කොරින්ති 12:7 කතා කරලා කියනවා මාංශයේ කටුවක් තියෙනවා. ස්වාමිනී මේක මගේ සාතන්ගේ දූතෙක් වනි මේක ගන්න මගෙන් කියලා. එයා ප්‍රසිද්ධිය පිළිගන්නවා ඒ මල කඳ ගැන. වැස්මක් නැහැ. මේ ජීවිතය තෙසලෝනියට ලියන ලිපිය බලන්න. අද පළවෙනි කියවීම. ඒ කියවීමේ උන්වහන්සේ කතා කරන මහා දයාබර තැන. මන්ද සහෝදරවරුනි, අපි කොතරම් වීරයෙන් හා වෙහෙස මහන්සියෙන් සේවය කළමුදැයි ඔබට මතක ඇත. අපි ඔබෙන් කිසිවෙකුට බරක් නොවන පිණිස දිවා රෑ දෙකෙහි රැකියාවක යෙදෙමින් දෙවියන් වහන්සේගේ සුභාසන ඔබට දේශනා කළෙමු. මගේ ප්‍රේමාන්තයනි, අතිශයින් වැදගත්. මිනිස්සු මත යැපෙන්නේ නැහැ කියන එක. ඇයි ඔබට ප්‍රතිරූපය ඕනේ? ඔබ ඒ අය මත යැපෙන්න ගත්තාම ඔබට ඒ ප්‍රතිරූපය මේන්ටේන් කරන්න ඕනේ. එයා මං ගැන මොනවා හිතයිද? එහෙම වැරදවා හිතුවොත් එයාට හම්බ වෙන උදව්ව මට නැහැ. එහෙම නැහැ. කවමදාවත් ඔබගේ ජීවිතය පුද්ගලයෙකුට සින්නක් කර දෙන්න එපා. ඔබගේ ජීවිතය විකුණන්න එපා. ප්‍රමෝෂන් එකට නිකන් 2.50 වැඩ කරන්න එපා. ඔබට ලැබෙන්න තියෙන දේ ස්වාමීන් වහන්සේ දෙනවා. ඔබට බඩගින්නේ මැරුණත් පාච්චල් වෙන්න එපා. බහැපත්කම කියන්නේ පාච්චල්කම නෙමෙයි. ඔබ මිනිස්සුන් එකයි කියන්නේ දිවා රෑ දෙකේ අපි මහන්සි වුණා. ඔබට බරක් උන්නේ නැහැ. ඔබ මිනිස්සෙක්ට බරක් වෙච්ච ගමන්ම ඔබට ඒ බරක් වෙනවා. මොකද ඒ මිනිස්සයා නැති වුණොත් ඔබ පුද්ගලයෙක් මත යැපෙන්න ගත්ත ගමන්ම ඔබ ඒ පුද්ගලයාව සතුටු කරන්න හදනවා. කිසිම විදියකට සල්ලි වලින් විතරක් නෙමෙයි, ඔබ ආදරයෙන් පිළිගැනීමෙන් පුද්ගලයෙක් මත යැපෙනවා. ඔබ පුද්ගලයාට වහල් වෙච්ච ගමන්ම ඔබ ඉවරයි. ඒකයි කියන්නේ අපි ඔබ මත යැපුන්නේ නැහැ. පවුලතුමාට ඕන තරම් ආධාර ආවා, ස්තුති කරා. හැබැයි ජීවිතේ විකුණුවේ නැහැ. මගේ ප්‍රේමාන්තයනේ පියතුමෙක් විදියට පර්සනලි මට කිසිම ඉන්කම් එකක් නැහැ. හැමදේම ඔබ අපිව බලා ගන්න විදිය. ඔබට අනේක වාරයක් ස්තුතියි. ස්වාමින් වහන්සේ ඔබ බහුලව ආශිර්වාද කරන සෙක්වා. හැබැයි කිසිම කෙනෙක්ට සල්ලි වලට ගන්න බෑ. සල්ලි වලට ගන්න බෑ. ජේසු කිව්වොත් අතහරින්න බැරි කෙනෙක් නෑ. මම අයිති උන්වහන්සේට.
ඔබ අයිති උන්වහන්සේට. කිසිම කෙනෙක්ට ඔබ පාලනය කරන්න දෙන්න එපා. එනිසා ඔබ උදව් ගත්ති ස්වාමීන් වහන්සේගේ අතින් බාර ගන්න. ස්වාමීන් වහන්සේට ස්තුති කරන්න, ඒ පුද්ගලයාව ආශිර්වාද කරන්න. යැපෙන තැනකට යන්න එපා. එක තැනක කිව්වොත් ෆාදර් මම මෙහෙම කරලා තියෙනවා, මෙහෙම කරලා තියෙනවා, මෙහෙම කරලා තියෙනවා, මෙහෙම කරලා තියෙනවා, දැන් මමට මෙහෙම කරන්න. Go and fly a kite. ඒක ආඩම්බරකම නෙමෙයි. අධිකාරී බලය. මමගේ ජේසුව පාච්චල් කරන්නේ නැහැ. දෙන්න දුන්නු දේ ඕනනම් එහෙමම අරගෙන යන්න. හැබැයි ඔයා කියන විදියට නටන්නේ නැහැ. ඒගොල්ලන්ගේ පදයට නටන්න අපි නැහැ. මම ගැන කියන්නේ ඔබ ගැන ඔබ විනිශ්චය කරගන්න. දෙවියන් වහන්සේගේ පදේ. ඒකට මයි ප්‍රේමාන්තින ඔබට දෙවියන් වහන්සේගේ පදේ ඇහෙන්න ඕනේ. ඒතර ඔබට දෙවියන් වහන්සේගේ පදේ ඇහුණ නැත්නම් අර පද විතර නම් ඇහෙන්නේ නටාගෙන යන්න වෙනවා. මම මෙහෙම කරන්නේ ඔබ ඒ ආඥාවේ ස්වාමීන් වහන්සේගේ පදේ ඔබට ඇහෙන්න ඕනේ. ස්වාමීන් වහන්සේත් එක්ක ඒ අධිපාරි ස්වාමීන් වහන්සේ මාව බලා ගන්නවා කියන තැන ඒකයි පාවුලතුමා පිලිප්පිවරුන්ගේ ලිපියේ 4 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ පැහැදිලිවම කතා කරලා හරිම ලස්සනට කතා කරලා කියන්නේ මගේ ප්‍රේමවන්තනි පිලිප්පිවරුන්ගේ ලිපියේ 4 වෙනි පරිච්ඡේදයේ පාවුලතුමා කතා කරලා කියනවා ඒ ජීවිතයේ රහස මන්ද 11 වෙනි වගන්තිය මන්ද මෙය කියන්නේ මට ඇති හිඟකමක් නිසා නොවේ. මන්ද මම කුමන තත්වයක සිටියා ඇති දෙයින් සතුටු වීමට ඉගෙනගෙන සිටිමි. මම පහත් තත්වයක සිටින්නටද සමෘද්ධිමත්ව සිටින්නටද දනිමි. මම කුමන තත්වයක කොහේ සිටියත් සෑහීමට පමණ සිටින්නටත් සාගින්නෙන් සිටින්නටත් සමෘද්ධිමත්ව සිටින්නටත් අගහිඟකම් ඇතිව සිටින්නටත් හැකි රහස ඉගෙනගෙන සිටිමි. මම බලවත් කරන තමිදානන් වහන්සේ තුල මට සියල්ල කළ හැකිය. සීක්‍රට් එක එතනයි තියෙන්නේ. ඔබ උන්වහන්සේගේ දරුවෙක් මගේ පුතේ. ඔබ උන්වහන්සේගේ දරුවෙක් මගේ දුව. එනිසා මිනිස්සුන්ට පහචල් වෙන්න එපා. පාවුලතුමා කියන්නේ එකයි. අපි වෙහෙස වෙලා මහන්සි වෙලා සල්ලි හම්බ කරා ඔබ දැක්කා. ඊළඟ වගන්තිය ගන්න. පාවුලතුමා කතා කරලා කියනවා ඇදහිලිවන්තයන් වෙන ඔබ අතරෙහි අපි කෙතරම් ශුද්ධව දැහැමිව නිදොස්ව හැසිරෙමුද කියා ඔබ පමණක් නොව දෙවියන් වහන්සේ සාක්ෂි දරනසේක. මගේ ප්‍රමාන්තයනේ මේ ඇතුලාන්ත විනිවිද භාවය වීදුරු ගෙවල් වල ඉඳගෙන ගහන්න ඔබට බෑ. මතක තියාගන්න. කැලෑපත්තර නතර කරන්නත් ඔබට බෑ. ඒවත් තියනෝද? ඒක නිසා මේ කලබල වෙන්න එපා. නිර්නාමික ලියුම් නිර්මාණක ඵල කැලෑපත්තර ඒක සත්ත පහකට ගණන් ගන්න එපා. ලියුම නිර්නාමික නම් වැදගත්කමක් ඇත්තෙම නැහැ. අපේ හිටපු කාඩිනල් හිටපු රදගුරුතුමා උන්වහන්සේ නිර්මාමික ලියුම කියවන්නේවත් නැහැ. කුණු බක්කියට දානවා. තේරුණාද? ඉතින් ඒක හරිය නිර්නාමික නම් ඒක නඹට කොන්දක් නැහැ. ඒක එයාගේ නම කවුද? කොඳුලස්. මිස්ටර් කොඳුලස්. නැත්තම් කොඳිලස්. ගන්නව නම් කොඳිලස්. තේරුණාද කියන එක? මේක මතක තියාගන්න. ඒව ගැන ගන්න බෑ. හැබැයි මතක තියාගන්න උන්වහන්සේ ඔබ උන්වහන්සේ තුල යපෙනවා නම් ඔබ වෙන කිසිම කෙනෙකුට බාල්දු වෙන්නේ නැහැ. ඔබව කිසිම කෙනෙක්ට මිලට ගන්නත් බෑ. එනිසායි ඔබගේ විනිවිද භාවය ඔබ වීදුරු ගෙවල් වලින් ඔබට ගල් ගහන්න බෑ. ඔබ ජීවත් වෙන විදිය ඒ කියන්නේ ඒ ජීවත් වෙන විදිය ගැන ඔබට ඇඟිලි දික් කරන්න බෑ. ට්‍රාන්ස්පරන්සි විනිවිද භාවය හරි වැදගත් නායකත්වයට ඔබගේ හොර කුසු කුසු කුටු කුටු බෑ. ඒකයි හස්බන්ඩ් බාත්රූම් එකේ පැය ගණන් කතා කරනවා ෆාදර් කෝල් එක ආවම ඒක මේව කරනවා ෆාදර් තේරෙනවද කියන මේව කරනවා. ඉතින් මෙතන මේ වහගන්න දෙත් එක්ක ඔබට කටයුතු කරන්න බෑ. ඔබට නිදහස නැහැ. මගේ ප්‍රේමන්තනේ ඒ නිසා කඩන්න තියෙන දේ කඩන්න. සමහර අය බ්ලැක්මේල් කරනවා. ඒක පුංචි සිද්ධියකට ගිහිල්ලා ඊට පස්සේ ඒක බොරු ගොතලා ඔබ බ්ලැක්මේල් කරනවා. මගේ ප්‍රේමවන්තනේ කියන්න තියෙන දේ කියන්න, අතාරින්න තියෙන දේ අතාරින්න බය වෙන්න එපා. ජීවිත කාලෙම වහල් වෙලා ජීවත් වෙනට ඇරුණාම ඊළඟ වගන්තිය ගන්න. නැස කතා කරලා කියනවා පිය කුසිය දරුවන්ට සලකන පරිදි අප ඔබ ගැන සැලකූ හැටි ඔබ දන්න ඔය. හරිම ලස්සනයි. සේවය බල කිරීමක් එක නෙමෙයි. ආදරයෙන් කරන්නේ. දවදාවත් මයි පුතේ මයි ප්‍රේමවන්තයනේ අපි දරුවෙක්ට නරක දෙයක් දෙන්නේ නැහැ. දරුවෙක්ට දෙන්න හොඳ දෙයමයි. ඒක ආදරය. පාවුලතුමා කියන්නේ එකයි තාත්තා කෙනෙක් දරුවන්ට ආදරය කරනවා වගේ ආදරය කරේ. බොරුවක් නැහැ, ප්‍රෝඩාවක් නැහැ,
හංගගත්ත දෙයක් නෑ. වංචාවක් නෑ. සුදුුණු ගාලා තාත්තට දරුවගේ ප්‍රසිද්ධිය ඕනේ නෑ. දරුවා මොනවා කිව්වත් තාත්තා දඬුවම් කරන වෙලාවට දඬුවම් කරනවා. රිත්තන වෙලාවට රිත්තනවා. ඉල්ලන දේ දෙන්නේ නෑ. එහෙම පාච්චල් වෙන තැනකට යන්නේ නෑ. දරුවව පාවිච්චි කරන්නේ නෑ. දූෂණය කරන්නේ නෑ. තමුන්ගේ වැඩ කරගන්නේ නෑ දරුවා ලවා. තාත්තා හැමදේම හිතන්නේ දරුවා ගොඩනගන්න. එවැනි තැනක සේවය කරන්නට මගේ ප්‍රමාන්තනේ අවසානයේ වචන ගන්න මේ වචනය උන්වහන්සේ රාජ්‍යයට ඊළඟ වගන්තය ගන්න. ඊට පස්සේ උන්වහන්සේ කතා කරලා කියනවා දෙවියන් වහන්සේගේ පණිවිඩය අප ඔබ වෙත ගෙනා කල ඔබ එය අසා පිළිගත්තේ මනුෂ්‍යයන්ගෙන් එන පණිවිඩයක් මෙන් නොව ඇත්තෙන්ම දෙවියන් වහන්සේගෙන්ම එන පණිවිඩයක් හැටියට මන්ද අදහන ඔබ අතර ක්‍රියා කරන්නේ දෙවියන් වහන්සේය. සීක්‍රට් එක මෙතනයි. සොහොන්ගේට පණ දුන්නේ සොහොනේ මලකඳට පණ දුන්නේ උන්වහන්සේගේ පණිවිඩය. ඇදහිල්ල ඇතිවන්නේ පණිවිඩය ඇසීමෙනි. පණිවිඩය ඇතිවන්නේ උන්වහන්සේ ගැන දෙසීමෙනි. පවුලුතුමා තෙසලෝනි වරුන්ට බත්පාන් බනිස් නෙමෙයි දෙන්නේ. දේව පණිවිඩය. පණිවිඩය ශුද්ධාත්මයන් තුළ යාලා දෙවියන් වහන්සේගේ වචන ලෙස ආයුති කරගත්තාම මැරිච්ච බලාපොරොත්තුවට පණ පෙවෙනවා. එයාලා ජීවත් වෙන්න පටන් ගන්නවා. ඒ ජීවිතේ ජීවත් වෙන්න පටන් ගත්තයින් පස්සේ අපි දන්නවා ස්වාමින් වහන්සේට වෙනස් කරන්න බැරි සිද්ධියක් නැහැ. උන්වහන්සේට පණ දෙන්න බැරි මල කඳක් නැහැ. උන්වහන්සේට උත්තර දෙන්න බැරි ප්‍රශ්නයක් නැහැ. උන්වහන්සේට දෙබෑ කරන්න බැරි මොහොතක් නැහැ. උන්වහන්සේට වතුර ගන්න බැරි හෝරෙප් පර්වතයක් නැහැ. උන්වහන්සේට නොකල හැකි කිසිවක් නැහැ. ඒ නිසා මට වහන්න දෙයක් නැහැ. උන්වහන්සේ මගේ තාත්තා, උන්වහන්සේ මගේ අප්පච්චි, අම්මටත් වඩා ආදරේ උන්වහන්සේගේ සෙනෙහස ඉස්සරහා මගේ සෝන කඩලා ඒ බොරුව විසි කරලා ඒ තාත්තා ඉස්සරහා ඉකි ගගහ අඬලා තාත්තේ මම වැරදි කරා ඔබ වහන්සේට ඔයාට විරුද්ධව වැරදි කරා මම ඌරු කෑම කෑවා මම වැරදි සම්බන්ධතාවල වැටුණා මම මෙහෙම කාලකණ්ණි වුණා තාත්තේ මේ තමයි මගේ ඇත්ත කියලා කියපු ඒ අකීකරු පුතා වගේ තාත්තා ගාවට ආවයින් පස්සේ තාත්තා ඔබට ලෑස්ති කරලා තියෙන දේ ඔබට හිතා ගන්නවත් බෑ මගේ ප්‍රමාන්තේනේ පුතා බොරු ඇඳන් අරගෙන ආවේ නෑ. කුල්ලියට ඇඳුම් අරගෙන තාත්තා එද්දි සපත්තු දාගෙන නැද්ද? "Hi dada. Hi. I'm okay no. I'm fine. Thank you. මම ඒකේ හොඳ බිස්නස් එකක් කරේ නැද්ද? Oh. නැද්ද මාරයි. Oh yeah." ඒ පුතා ඌරු ගඳ පිටින් ආවේ. කාවද රවට්ටන්නේ මගේ ප්‍රමාන්තනේ? රවට්ටලා ඔබට සනීපයිද? උත්තරයක් නැති ජීවිතවල පල් වෙන්නේ නැතුව ඔය ප්‍රෝඩා වයින් කරලා ඔය සොහොන කඩලා උන්වහන්සේට ඔබට වරද්දගත්ත තැන උන්වහන්සේට දෙන්න. පුදුම දෙයක් කරනවා. පුදුම දෙයක් කරනවා ඔබට හිතා ගන්න බැරි දෙයක්. යකා දන්නවා. කරන දේ දන්නේ නැහැ. හැබැයි ඔබ ඇත්ත තාත්තට දුන්නොත් මහා පෙරලියක් වෙනවා කියලා යකා දන්නවා. එනිසා ඌ බය කරනවා. ඇත්ත නොකියන්න බය කරනවා. පාපොච්චාරණය නොකරන්න බය කරලා ඔබගේම නිගමනවල ඔබ හිර කරලා ඔබගේම සෝන් කොටත් එක්ක ඔබ බිසි කරලා දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතේ කරන්න තියෙන දේ ඌ ලඝු කරලා ඔබ කාලකන්ණි කරනවා. ඒ නිසා ඔය බොරුවට පයින් ගහලා සදාතන ආදරය අයිති කරගෙන උන්වහන්සේ ගාවට යන්න ඒ ගිහිල්ලා ඒ ආදරය තුල උන්වහන්සේ ඔබව මවද්දී ඔබව හදද්දී උන්වහන්සේ තුල දැක්මක් සැලැස්මක් තිබ්බා. ඒ සැලැස්මට විවෘත වෙන්න උන්වහන්සේ අද ඔබට ආරාධනා කරනවා ප්‍රමවන්තයනි.